ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව අද දිනෙහි දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය සීතාල්විස් මැතිණිය විසින් එතුමියගේ ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්වන්නේ මීට මාස 3කට පෙර අප අතරින් සමුගත් ඇන්සි ගුණවර්ධන පින්වත් තම මෑණියන් වහන්සේට සාංශාරික වශයෙන් යහපත් උප්පත්ති භාවයන් ලබන්නට කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට තුරුණුවන්ගේ අනන්ත ඒ ගුණ බලය ලැබෙන්නට එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම මීට වසර 13කට පමණ පෙර අප අතරින් සමුගත් ඒ ඩයස් ගුණවර්ධන පින්වත් පියාණන් වහන්සේට සසර යහපත් වන්නට කලන මිත්‍ර ඇසුර ලබන්නට නිවන් සුව ලබන්නට හේතු වේවා කියන මූලික ප්‍රාර්ථනා එතුමියගේ සියලු ඒ උතුම් පුණ්‍යානුමෝදනා ප්‍රාර්ථනා එලෙසම යහපත් ආකාරයෙන් සඵල වේවා කියලා අපි සාදුකයා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින දෙස් විදෙස් සියලුම ලෝකවාසී හැම දිනාටම තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලය ලැබිලා ඒ අයගේ රෝග බිය දුරු වෙලා ලෝකයට සෙත සාන්තිය සැලසේවා කියන උතුම් යහපත් ප්‍රාර්ථනාවත් පෙරදැඩි කරගෙන ලෝකවාසී හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිසද මේ දේශනාව හේතු වේවා කියන කාරුණික සිත් පෙරදැඩි කරගෙන අද දවසේ ඒ දායකත්වයේ දරන සීතාල්විස් පින්වත් වෛද්‍යතුමිය ප්‍රදාන සියලු පින්තුන්ට තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලයෙන් සියලු යහපත වේවා සද්ධර්මයේ මග හෙළි වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා සාදු. හොඳයි සාදු. 2020 වසරේ 5 වෙනි මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන මුලින්ම අපගේ සිත් සතන් දෙසට අවධානය යොමු කරගෙන තමන්ගේ සිත සැහැල්ලු කරගන්න, පවිත්‍ර කරගන්න ටික වෙලාවක් හොඳයි සාදු. අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම්
ශ්‍රී සද්ධර්මයක් දේශනා කළාද එම උතුම් පවිත්‍ර දේශනාවම අපට අවබෝධ වේවා වැටහේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු අදිෂ්ඨාන කරගමු. මේ සංසාරය අනන්ත රෝග පීඩාවන් වලින් ගහනයි. ඒ නිසා සසර දුකයි. මේ ලබන හැම භවයක්ම ව්‍යාධියටපත් වීම මරණයටපත් වීම නියතයි. ඒ නිසා සසර දුකයි. මම මගේ කියලා දරා ගන්න හිතා ගන්න හැම දෙයක්ම දුකයි. අතහැර දා යන්නට සිද්ධ වෙනවා. එබැවින් මේ සංසාරයේ දුකයි. ඒ නිසාවෙන් මේ සංසාරයෙන් මිදීමම සැපයි. ලෝතර බුදුරජාණන් වහන්සේලා දෙසා වදාළ ඒ නිර්වාණ ධර්මය අරමුණු කොටම වාසය කළ යුතුයි. බලන්න පින්වත්නි, අප බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද නිර්වාණ ධර්මය අරමුණු කොට වාසය කරන්නෙක්ද? එසේම නැත්නම් මේ ලෝකයා විසින් පනවන ලද සම්මතයක් තුළ අරමුණු ඇති කරගෙන වාසය කරන කෙනෙක්ද කියලා බලන්න. ඔබටම තේරෙවි ඔබ කවුද කියලා. ශ්‍රේෂ්ඨ වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා දෙසා වදාළ ඒ උතුම් නිර්වාණයම අරමුණු කොට වාසය කළ හැකි නම් එයයි උතුම්, එයයි ශ්‍රේෂ්ඨ. නිවන අරමුණු කොට වාසය කරන්න, නිරෝධගාමී ප්‍රතිපදාව අරමුණු කොට වාසය කරන්න. නිවනේ ගුණ, දහමේ ගුණ පින්නතුන් දන්නවා. අන්නේ ගුණවලට තමයි නිර්වාණයෙහි පවතින ගුණාංග කියලා කියන්නේ. ඒ නිර්වාණ ගුණාංග අරමුණු කරගෙන වාසය කරන්න ඕන. අපි වාසය කරමු එක ගුණයක් මුල් කරගෙන දහමේ අකාලිකෝ කියන ගුණය. අකාලිකෝ කියන ගුණයේ සිත් යොමාගෙන අරමුණු කරගෙන වාසය කරන අකාලිකත්වය. එයින් අදහස් වන්නේ හැම කල්හිම පවතින දහමක් වේද. අන්නේ දහම තමයි ඔබ අරමුණු කරගන්න ඕන. බලන්න පින්නතුනේ, අපේ මේ ඇහැට පේන රූප කලාප හැම කල්හිම පවතින්නේ. මොහොතක් පාසා බිඳි බිඳි නැති වෙනවා. අපි දකින මේ ගහකොළ ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා භූතයන්ගෙන් සැදුන්ලත් මේ සංස්කාර ලෝකය සදාකාලික පවතින්නේ නැහැ පින්නතුනේ. ඒව පින්නතුනේ වය ධම්මා සංඛාරා කියන ගණයට වැටෙනවා. එබැවින් අපි සදාකාලික දහමක්, සදාකාලික ධර්මතාවයක් අරමුණු කරගත යුතුයි. හැම කල්හිම පවතින බැවින් අකාලිකයි.
කේන් හේතුව පින්නතුනි කාලයක් සීමා කරන්න බැරුව පවතිනවා. මේ මහ පොළොව ඉරු සඳු දුහවිලි බවට කවදා හෝ නමුත්පත් වෙනවා. ඒත් පින්නතුනේ මේ අකාලිකෝ ධම්මෝ කියන ස්වභාවය විනාශ වෙන්නේ නැහැ. අන්නේ ධර්මයයි පින්නතුනේ අරමුණු කරගෙන වාසය කරන්නට ඕන. සංස්කාර ලෝකයෙන් හැම මොහොතකම නික්මෙමින් නිරෝධගාමී පටිපදාවට සිත පිහිටුවා ගන්න. හිත නිදහස්ව තබා ගන්නවා. නුවණ නිදහස්ව තබා ගන්නවා. කය නිදහස්ව සැහැල්ලුවෙන් තබා ගන්නවා. මනස දැඩි කරගන්නෙත් නැතුව බුරුල් කරගන්නෙත් නැතුව සමබර මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටවා ගන්නවා. බොහොම ලස්සනට නිරෝධය හිතෙහි පිහිටන ආකාරයට මනස සමබර කරගන්නවා.
මෙන්න මේ ආකාරයෙන් මනස පැවැත්වීම සිදු නොකොට යම් කෙනෙක් කොයිතරම් බණ පොත් කියවුවත් මොනතරම් ධර්ම දේශනා ශ්‍රවණය කළත් ඇති වැඩක් නැහැ. අපි අපේ සිත නිරෝධයට පත් කරගත යුතුයි. ඉතින් මේක සරල ක්‍රියාවක් හැටියට පෙනුනත් බොහෝ ගම්බීර ක්‍රියාවලියකට ඔබ දවසින් දවස රැගෙන යනවා ඇති මේ නිහඬ භාවනාව. තථාගත බුදුරජාණන් වහන්සේගේ විපස්සනා භාවනා ක්‍රමය පින්නතුනේ කිසි විටක එකම අරමුණක් අරබයා කෙරෙන අර සම්මුති භාවනාවක් නෙමෙයි. මේක ලෝකෝත්තර භාවනාවක්. හැම විටම ලෝකයෙන් ඈතර වෙනවා. මේ භෞතික ලෝකයෙන් ඉවත් වෙමින් තමයි වාසය කරන්නේ. ලෝකය කියන්නේ රූප වේදනා සංඛාර විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය. ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ සඩහායතන ඒවට ගෝචර වන්නා වූ හැමදේම ලෝකයයි. අන්නේ ලෝකයෙන් හැම විටම ඉවත් වෙමින් නිරෝධගාමී ප්‍රතිපදාව අගය කරන අවබෝධ කරන ඒ මග යන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එවැනි උදවිය ආර්ය ශ්‍රාවකයෝ ආර්ය මගට කැමැති උදවිය ආර්ය ශ්‍රාවකයෝ ආර්ය ධර්මය ශ්‍රවණය කරන්නා උදවිය ආර්ය ශ්‍රාවකයෝ. කිසිදු මනෝභාවයකට තල්ලු නොවිය යුතුයි. ඒ කියන්නේ අපි කල්පනා කරලා බලන්න ඕන අපි මේ බුදුහාමුදුරුව පෙන්වූ සැබෑ නිරෝධයමද අනුගමනය කරන්නේ. එහෙම නැත්නම් අපේ හිතේ රැවටීමක් සිද්ධ වෙලා යම් මනෝභාවයක් නිර්මාණය කරගෙනද වාසය කරන්න කියලා අපිම තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ භාවනාවෙන් කිසිදු මනෝභාවයකට අප ඔබව තල්ලු කරන්නේ නැත.
එක් යමක් වැරදියයි කියා තවත් දෙයක් හොඳයයි යහපත්යයි කියා අන්තගාමී කරන්නේද නැත. මේ ලෝකේ හොඳයි නරකයි කියලා කියන්නේ මේ ලෝකයේ තිබෙන ලොකුම වැරැද්ද. නිවනට තියෙන ලොකුම වැරැද්ද කුමක්ද? මේ ලෝකය හොඳයි නරකයි කියලා අල්ලගන්න එකම තමයි. නිවනට තියෙන ලොකුම බාධාව එයයි කියලා සිහි කටයුතුයි. එක් කාරණයක් සියල්ලටම හොඳ නොවන එක් කාරණයක් සියල්ලටම නරක නොවන ලෝකයකයි අපි ජීවත් වන්නේ. එසේනම් අපි එයින් එකක් අල්ලගත්ත කියලා කියන්නේ ලෝකය උපාදානය කළා කියන එකයි. සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් වන්න, සියලු චින්තනයන්ගෙන් නිදහස් වන්න, සියලු සංකල්පනාවන්ගෙන් නිදහස් වන්න, සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් වන්න. ඔබ කිසිවෙකු නොවේ නම් ඔබ සිටින්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවේමයි. ඔබ කිසිවෙකු නොවේ නම් මේ මොහොතේ ඔබ සිටින්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවේමයි. කුඩා වචනයකින් වුවද නිර්වාණගාමී ප්‍රතිපදාව අවදි කරගත හැකියි. අවදි කර ගැනීමට වඩා
වැදගත් වන්නේ එම ප්‍රතිපදාව වැඩිමයි. දහම දැනගත් පමණින් දහම් රස නොදැනෙන අතර ඒ ධර්මය ප්‍රායෝගික කළ යුතුයි තම ආධ්‍යාත්මය තුල. සම්මත ලෝකයට බැස නොගෙන බලන ඇසක් තමා තුළ මතු වෙනවා නිර්වාණගාමී ප්‍රතිපදාව නිරෝධගාමී ප්‍රතිපදාව අනුගමනය කරන්නා හට. ඒකට කියන නම තමයි විමුක්ති ඇස. විමුක්ති සිත විමුක්ති ඇස. ඒ සිතට පින්නතුනේ මිනිසුන්ගේ ලෝභ ද්වේෂ මෝහවත් බාහිරේ තිබෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවත් පෙනෙන්නේ නැත. විමුක්ති ඇස. තමන් සිටින තැන සිට තමන් ඥානවන්තයෙකු යයි මනින්න පුළුවන් තැනක්ද? මෝඩයෙකු යයි මනින්න පුළුවන් තැනක්ද? අප සිටිනා තැන අටලෝ දහමෙන් කම්පා වන්නේ නැති තැනක්ද? දෙදරීම් හා කම්පන ඇතිවන්නේ නැති තැනක්ද? හොඳින් විමසා බලා සකසා ගත යුතුයි. සැබෑ නිරෝධගාමී ප්‍රතිපදාවේ පිහිටි සිත හා ඥානය ස්ත්‍රී භාව ස්වરૂපයකින් පුරුෂ භාව ස්වરૂපයකින් පුජ්‍යල භාව ස්වરૂපයකින්
බලන්නේ නැත. මේ ලෝකයේ මේ ස්වභාව ධර්මයේ ලස්සන කියා දෙයක් අවලස්සන කියා දෙයක් නැත. ඒ ලස්සන බව ඒ අවලස්සන බව හදන්නේ මනස තුලින්මයි. එවැනි බෙදාවෙන් කිරීමක් නොමැතිව වාසය කළ යුතුයි. සුඛ දුක්ඛ උපේක්ෂා ත්‍රිවේදනාව ඉක්මවාලු තැනැත්තා මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. එහෙමනම් අපිට බුදුහාමුදුරුවෝ ඊටාම සරලව කෙටිව පැහැදිලි කර දී තිබෙනවා. ත්‍රිවේදනාවට පත් නොවි වාසය කරන්න. මේ ලෝකයේ ප්‍රශ්න කියා දෙයක් ඇතනම් එය පුජ්‍යලත්වයෙන් යුක්තව මිස පුජ්‍යලත්වයෙන් තොරව ප්‍රශ්න නැත.
එහෙමනම් සියලු ප්‍රශ්න වලින් මිදීමට තියෙන එකම මාර්ගය පුජ්‍යලත්වයෙන් නිදහස් වීමයි. ප්‍රශ්න නම් මනසය එහෙත් මනස නොපෙනෙන පරිදි යටින් සැඟවී ඇත. මූලික ප්‍රශ්නය නම් මනස බව පැහැදිලිය. සාන්ත වූ මනසක් යැයි කියා දෙයක් නැත. සාන්ත වූ මනසක් යැයි කියා දෙයක් නැත. මනස කවදාවත් සාන්ත වන්නේ නැත. සාන්ත බවට පත්වන්නේ මනසින් තොරවීමයි. නොමනසට පැමිණීමයි. මනස කවදාවත් සාන්ත වන්නේ නැත. නිශ්ශබ්ද වන්නේද නැත. මනසේ නියම ස්වභාවය වන්නේ පීඩනයෙන් සහ අවුල් සහගත බවින් යුක්ත වීමය. මනස කිසි දිනක පැහැදිලි නොවනු ඇත. පැහැදිලි බව ලබාගත යුත්තේ මනසින් තොරවය. ශාන්ත බව ලබාගත හැකි වන්නේ මනසින් ඉවත් වීමෙනි. නිශ්ශබ්ද වූ මනසක් ලබා ගැනීමට උත්සාහ නොකරන්න. ඒ මන්ද උත්සාහයම ශබ්දයක් වන බැවිනි.
ඔබ යම් ක්‍රියාවක පැටළුණහොත් ආරම්භයේ සිටම ඔබ යන්නේ යමක් ලබා ගැනීමටය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලබා ගැනීමේ මාර්ගය නොව අතහැරීමේ මාර්ගයයි. කිරියාවාදීන්ද අකිරියාවාදීන්ද තොර වූ මාර්ගයක් ක්‍රියාවක් බුදුරජාණන් වහන්සේලා අනුදැන වදාරා තිබෙනවා. ඔබ හොඳින් සිහියෙන් බලා සිටියහොත් ඔබට වැටහෙවි මනස වැනි කිසිදු දෙයක් මුණ ගැසී නැති බව. මනස වගේ අපූර්ව අමුතු ස්වභාවයක් කිසි දිනක හමු නොවනු ඇත. මනස මොනතරම් අద్භූත වූ ධර්මයක්ද. මනස තරම් වටහා ගැනීමට අසීරු ධර්මතාවයක් ලොව නොතිබෙනවා යයි ඔබට සිතෙනු ඇති. ඔබ ඊතා ගැඹුරින් බලන විට ඔබට එකෙනෙහිම පෙනී යන දෙය නම් එක සිතුවිල්ලකට බැඳී තව සිතුවිල්ලක් ඇති බවය. මනස කියා දෙයක් පෙනෙන්නේ නැත. ලක්ෂ සංඛ්‍යාතික සිතුවිලි එක් වූ විට මනස පවතින්නේය යන මායාකාරී හැඟීම ඔබ තුල ඇතිවන්නේය. ඔබට කිසිදු දිනක මනස කියා දෙයක් නොපෙනෙනු ඇත. ඔබ එය අත්හැරීමෙන් ප්‍රත්‍යක්ෂ කළ යුත්තකි. ඔබගේම අත්දැකීමට හසුවන්නා වූ දෙයකි. එවිට බොහෝ දේ ඉක්මනින් වෙනස් වීමට පත්වනු ඇත. මනස මායාකාරී ධර්මයකි. ඔබ තුල ඇත්තේ එම මායාවට රැවටුණු ස්වභාවයක් පමණි. විමසුම් නුවණ දියුණු වෙත්ම එම මායාවෙන් ඔබ නිතැතින්ම නික්මෙනු ඇත.
දැන් ඔබ අහස බවට පරිවර්තනය වන්න. එවිට ඔබගේ මනස විවිධ දිශාවල් වලට දිවගෙන යෑම නතර වනු ඇත. අහසසේ වාසය කරන්න, අහස බවට පත්වන්න. අහස යනු මුලක් මැදක් අගක් නොමැති ධර්මතාවයක්. අහසේ ආරම්භය හෝ අවසානයේ කිසි කලක විශ්වයේ සටහන් වන්නේ නැත. නිරායාසී නිර්වාණය පිළිබඳවද ආරම්භයක් හෝ අවසානයක් සටහන් වී නැත. සියල්ල අතහැර දමන්න. මානසික ක්‍රියාවලියකින් තොරව ස්වභාවික තත්වයට පත්වීම යනු එයයි. අතහැර දමන්නේ කෙසේදැයි ඔබ මේ මොහොතේ සිතනු ඇති. මේ මොහොතේ සිටිවිල්ල අතහැර දැමුවහොත් සියල්ල අතහැරියා වෙයි. මේ මොහොතේ සිටිවිල්ල අල්ලා ගැනීම නිසා ඊළඟ සිටිවිල්ලට ආරම්භයක් සකසා ගන්නවා ඇති. ඇත්තෙන්ම අතහැරීම තුලත් අල්ලා ගැනීම තුලත් තිබෙන්නේ එකම සිටිවිලි ධාමයක්මය. මානසික ක්‍රියාවෙන් නිදහස් වීමයි සියල්ල අතහැරීම යනුවෙන් අප අදහස් කරන්නේ. වරදවා වටහා ගතහොත් ඔබ ක්‍රියාවෙන් නිදහස් වීම වෙනුවට ක්‍රියාවට බැස ගන්නවා ඇත. එය සිදුවන්නට ඔබේ මනසේ ඉඩ නොතබන්න. සිතුවිල්ලක එළඹගෙන සිටීමට උත්සාහ කළද වැඩි කාලයක් ඔබට එසේ කළ නොහැකි වනු ඇත. සිතුවිල්ලකට ආවේනික වූ උපත සහ විපත සටහන් කරනවා ඇති. සිතුවිලි ඔබගේ නොවේ. ඔබට ඒවා අයිතියක් නැත.
ඒවා පැමිණෙන්නේ ආගන්තුකයින් ලෙසය. ඒවා කිසිසේත් ඔබට අයිති වන්නේ නැත. සිතවිලි කාලය සමග වෙනස් වෙමින් අලුත් වෙමින් පවතින ස්වභාවයක් වන්නේය. එම නිසා සිතේ ඇතිවන කිසිදු ස්වභාවයකට බිය විය යුතු නැත. එය වෙනස් වන බව සිතන්න. සිතට බැස නොගන්න. සෑම විටම සිතෙන් නික්ම යන්නේ කෙසේදයි විමසන්න. ආගන්තුකව පැමිණෙන සිතුවිල්ලකට ඔබේ මනසේ පදිංචි වන්නට, ඔබේ මනස අත්පත් කරගන්නට කිසි විටක ඉඩ නොතබන්න. අමුත්තන්සේ පැමිණෙන සිතුවිලි ධාමය අමුත්තන්සේම පිටව යන්නට ඉඩ හරින්න. ප්‍රශ්නයක් බවට පත්වන්නේ ඔබගේ සිතුවිලි ඊට තදින් ග්‍රහණය කර තිබෙන නිසාය. ඔබ සහ සිතවිලි අතර ඇති දුර ඔබට අමතක වී ඇත. නිතර සිතන්න ඒවා ආගන්තුකව පැමිණි සිතවිලි ධාමයක් ලෙස. එය මාගේ ආත්මය මා සැබෙදි දෙයක් නොවන බව මතකයේ තබා ගන්න. ඔබේ සැබෑ ස්වභාවය හඳුනාගෙන ඒ ස්වභාවය තුළ ඔබ ස්ථාවර වන්න. අහස මෙන් කිසි දිනක නොයන්නා වූද නොයන්නා වූද දෙය පිළිබඳව සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න. ඔබගේ මුළු දෘෂ්ටි කෝණයම වෙනස් කරන්න. නිරායාසයට පත්වන්න. පුජ්‍යලත්වයෙන් තොරවන්න. ස්ත්‍රී පුරුෂ භේදයෙන් ඉවත්වන්න. නිරායාසේ නිර්වාණය පදනම් කරගෙන පවතින්න. ආගන්තුකයින් පැමිණ ආපසු යනු ඇත. අන්තවලට කිසි විටක නොවැටෙන්න.
අන්තයකට බර නොවි නොසිටින්න. මදහත් භාවය අල්ලා ගැනීමෙන් තොරව තනන්න. සියලු අන්ත ඉක්මවා ගමන් කරන්න. එයට වීරිය ලබා දෙන්න. එයට සිහිය ලබා දෙන්න. එවිට ඔබ නිවනේ අමරණීයත්වය දකිනු ඇත. මේ සැනසීම සොයා යන ගමනකි. දුක හෝ සතුට අපට ප්‍රශ්නයක් නොවේ. ස්වාමි භාර්යාවන්, රැකී රක්ෂාවන්, ව්‍යාපාර මෙම ගමනට අදාළ නැත. ඒවා හුදෙක් භෞතික දේවල්ය. ඒවා වෙනස් කොට ලැබිය හැකි ආධ්‍යාත්මයක් නැත. ආධ්‍යාත්මය වෙනස් කළ හැක්කේ ඔබගේ ඥානයෙන් පමණි. නොවනස් වන ආකාරයට වෙනස් විය හැකි නම් එයයි අවසාන වෙනස් වීම. වෙනස් වෙන ලෝකයෙන් නොවෙනස් වන ලෝකයකට පියමනින්න පියනගන්න යයි නිත්‍ය මංගල පරම සුන්දර නොවෙනස් වන නිවන. වෙනස් වන ලෝකයක් නිර්මාණය වී ඇත්තේ නොවෙනස් වන ලෝකය වෙනස් කර සිතන චින්තනය නිසා බැවින් බව සිහිපත් කරන්න. ස්වභාව ධර්මයේ කිසි විටක වෙනස් වන්නේ නැත. ස්වභාව ධර්මයේ සැබ විටම ස්වභාවිකව පවතිනක්. එහි වෙනස් වීමක් දකින්නේ චින්තනය මතය. ස්වභාවික తত্ত্বය චින්තනය විසින් අස්වාභාවික කර ඇත. නිර්වාණ භූමිය දැකීමට ඔබ ළඟ ඉන්ද්‍රියක් පහළ වී නැත.
එබැවින් නිර්වාණ ධර්මයේ ඉන්ද්‍රයන් සයින් එහා ඉන්ද්‍රිය ධර්මයේ ඉක්ම වූ සුවිශේෂී ධර්මතාවයකින් දැක යුතුය ඇත. ඔබට කිසි කලක ඉන්ද්‍රිය සාපේක්ෂිතව නිර්වාණ ධර්මය හඳුනාගත නොහැකි වනු ඇත. ඉන්ද්‍රියන් අතහැරීම තුළින්ම කාලය අතහැරීම තුළින්ම නිදහස් වීම තුළින්ම පුජ්‍යලත්වයෙන් බැහැර වීම තුළින්ම එය අත්දකින්නු ඇත. සංකල්ප වලින් තොරව සියල්ල දැකීම පුරුදු වන්න. සියල්ල යනු කිසිවක් නොවේ. කිසිවක් නොවේ යනු වචනයක් නොවේ. වචනයක් නොවේ යනු ආකල්පයක් නොවේ. ආකල්ප වලින් තොරවීම තවත් ආකල්පයකට නොවැටි නොරැඳී නොබැඳී සිදු කරන්න. එය ක්‍රියාවලියක් නොවිය යුතුය. සෑම ක්‍රියාවලියකින්ම දුකට හේතුවක් සාදනවා ඇත. ක්‍රියාව ඉක්මවීම දුකින් නිදහස් වීමයි.
ආර්ය ශූන්‍යතාවය සියලු වචන ඉක්මවා යනු ඇති. වචන ඉක්මවාලු දහම දකින්න. වචන ඉක්මවාලු දහම ශ්‍රවණය කරන්න. වචන ඉක්මවාලු රසයට තමයි ධර්ම රසය කියලා කියන්නේ. නිවැරදි විදර්ශනාව තුළ මවාගත් සත්වයා පුජ්‍යලයා සුණු විසුණු වී යනු ඇති. එයට හේතුව එය අවිද්‍යා සහගතව මවාගත් පුජ්‍යලත්වයක් වන බැවින් වචන ඉක්මවාලු දහමට පිවිසියාට පසු නැවතත් වචන වලින් පැහැදිලි කරගත යුත්තක් නැත. එතෙන් පටන් දිගටම වැඩෙන්නේ වචන වලින් තොර පැහැදිලි කර ගැනීමක් පමණයි. එවිට වචන වලින් පැහැදිලි කරන ලෝකයා ඉක්මවා ගොස් ඇත. එතෙන් සිටයි ලෝකෝත්තර ධර්මය ශ්‍රවණය වන්නේ.
ලෞකික ධර්මවලටයි වචන භාවිතා කළ හැක්කේ. ලෝකෝත්තර ධර්මයකට වචන භාවිතා කළ නොහැක. ලෝතර බුදු පියාණන් වහන්සේ වචන පෙන්වා තිබෙන්නේ වචී සංඛාර වශයෙන්යි. සම්බේ සංඛාරා අනිච්චා. සංස්කාර වචන සකසන ලද වචන සම්මත වචන තුලින් නික්මීම සැපයක් සුවයක් ලෝකෝත්තර ධර්මය පැහැදිලි වන්නේ වචන ඉක්මවා. ලෝකෝත්තර සංවේදනය ලෝකෝත්තර පැහැදිලි කර ගැනීම හඳුනා ගැනීම ආරම්භ වන්නේ ඉන්ද්‍රිය විශේෂයෙන් එහාට ඔබටම වැටහෙවි වචන වලින් අපි මොනවද මෙතෙක් කාලයක් ශ්‍රවණය කළේ. ඇලීම් ගැටීම් ප්‍රගුණ කිරීම පමණයි වචන තුලින් සිදුවන්නේ. වචන සෑදී තිබෙන්නේ අන්තගාමීවයි. එබැවින් වචන ස්පර්ශ කරන්නට පැමිණීම පවා ලෝකෝත්තරත්වයෙන් මදක් පහළට පැමිණීම.
ඒ නිර්වාණ ධර්මයට හසු ඒකාත්මික වූ උත්තමයෙකුට චේතනා සැකසීමට වචන සැකසීමට වේදනා සැකසීමට තරමක් පහළට පැමිණීමට සිද්ධ වෙනවා. ලෝකෝත්තරත්වයෙන් ලෝකෝත්තරත්වයට දියුණු වන්නට නම් වචනය අතහැරම ඉදිරියට ගමන් කළ යුතුය ඇත. ලෝකෝත්තරත්වයට පත් වූ අයෙකුට වචන වලින් පැහැදිලි කළ යුතුව නැත ලෝකෝත්තර අවබෝධය. ඒ ආධ්‍යාත්මික සංවේදීතාවය තුළින්ම හඳුනා ගන්නවා මේ සිත ඉන්ද්‍රිය ඉක්ම වූ සිතක්. මේ ඥානය ඉන්ද්‍රිය ඉක්ම වූ ඥානයක් බැවින්. එහෙත් ලෞකික ලෝකයේ කිසිවෙකුට එය කුමක්දයි හඳුනා ගැනීමට නොහැකි වනු ඇත. මේ දුර්ලභ අරුමැති ජීවිතය ලබාගෙන තම ඉන්ද්‍රයන් සය මනාකොට හඳුනාගෙන ඒ ඉන්ද්‍රයන්ගේ නික්මීම වෙන්වීම යමෙක් හඳුනාගත්තා නම් අන්න එයාට කියනවා පින්නතුනේ බෞද්ධයා භවයෙන් නික්ම වුණු තැනැත්තා. එසේ නොමැති අන් සියලු දෙනාම බෞද්ධයෝ නොවන අතර ඒ සියලු දෙනාම සම්මුති බෞද්ධ ප්‍රතිපදාවට යන පිරිසක් පමණයි. මේ සම්මුතිය අභිභවා ඉන්ද්‍රියන් අභිභවා
ඒ නික්මුණු තැනත්තාට ලැබෙන සුවය අපමණයි. සතර අපායෙන් මිදී ජීවත් වීමට භාග්‍ය ලැබෙනවා. එම ධර්මය මනාකොට වැඩුවහොත් මේ භවයේදීම පහනක් නිවී ගියාක් මෙන් නැවත හට ගැනීමක් නොමැතිව මේ ඝෝර භයංකාර සංසාරයෙන් මිදීමට අවස්ථාව ලැබෙනවා. මේ ආර්ය මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයාට ලෞකික ලෝකයේ තියෙන මතවාද, ගස්ඨන, තර්කවාද, විවාද කිසිත් නැත. මක් නිසාද? ලෝකයේ සිටින ලෞකික පුතජන සියලු මිනිසුන් අන්ධයෝ බවත් පිස්සන් බවත් හඳුනාගර අහවර බැවින් අන්ධයන්ට යම් යම් උදවිය ඔළුවට යම් යම් දේවල් දැම්මහම ඒවා පිළිය අරගෙන පිළිපදිනවා. ඒත් ආර්ය ශ්‍රාවකයා යනු එසේ කරන්නෙක් නොවේ. ඔහු මේ කල්පිත ලෝකය ඉක්මවා වාසය කරන කෙනෙක්. කිසිදු දෘෂ්ටියක් නැත. කිසිම භාවාත්මක ගුණයක් නැත. කිසිදු ආගමක්, ජාතියක්, වර්ගයක් නැත. ඒ සියල්ලම මිනිසුන් විසින් මවා ගන්නා ලද මෝඩ, අන්ධ සම්මතයන් බව, සම්මුතියන් බව හඳුනාගෙන අහවරයි. එවිට මෝඩයන්ගේ දහමට කවදාවත් එක්වන්නේ නැත. වෛරයෙන් පිරුණු ආගම් අතහැර දමා ගොස් ඇත. ලෝභයෙන් පිරුණු ලෝකය අතහැර දමා ගොස් ඇත. ආධ්‍යාත්මික නිහඬ බව තුළ මුළු මහත් ලෝකයම සාමකාමීව දකිනු ඇත. ඒ උතුම් සාමය ඔබේ මනස තුළ පහළ කර ගනිත්වා. ඒ සඳහා ඔබේ මනස මෙහෙයවා අවබෝධයට පත්වෙත්වා. මනසෙහි පවතින මායාකාරී ධර්මයෙන් අප්‍රමාදීව නිදහස්ව වාසය කරත්වා. විශ්වයමෙන් අනන්ත ධර්මයට පැමිණෙත්වා. අකාලික ධර්මයට පැමිණෙත්වා. තෘෂ්ණා රහිත ධර්මයට පැමිණෙත්වා. එය පමුණුවන්නේ ඔබගේ මනස මිස
වෙනාන් දෙයක් නොවේ. නිවනටපත් කරන්නේ ඔබගේ මනස, ඔබගේ ඥානය. ඔබගේ ඥානය ඔබගේ මනස සංස්කාරයන් තුල තබනවාද, නිර්වාණය තුල සුරක්ෂිතව තබනවාද ඔබේ තීරණය. කෙනෙක් පුජ්‍යලයක් හැටියට ජීවත් වන ලෝකයේ කෙනෙක් පුජ්‍යලයක් නොවි ජීවත් වන යමෙක් ඇද්ද? ඒ මේ මහ පොළොව මත, මිහිතලය මත පහළ වූ දුර්ලභම සත්වයන්, මිනිසුන්, ඒ උත්තමාවියෝ පමණයි. අන් සියලු දෙනා සතර අපායට මුල් බැසගත් පුහුදුන් සත්වයායි. දෙපයින් නැවිදෙන සත්වයන් අතර ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. නූතනයේ යමෙක් මේ ලෝකෝත්තරත්වය හඳුනා ගනීද, ප්‍රතිවේද කරයිද, ප්‍රතිපත්ති කරයිද, ඒ සියලු දෙනාද දෙපයින් ඇවිදින සත්වයන් අතර ශ්‍රේෂ්ඨයි. සියල්ල අවිද්‍යාවක් බව, මායාවක් බව දුටුව කල්හි කරන්නට, කියන්නට, පෙරලන්නට දෙයක් ඉතුරු වන්නේ නැත. එකම අවිද්‍යාවකින් පිරී ඇති බව පමණක් දැන ප්‍රත්‍යක්ෂ කොට යථා අවබෝධය කරනවා ඇති. එය ඊතා සීරු කාරණයක්. එය දැන ගැනීම පහසුවත්, එය ප්‍රත්‍යක්ෂ කිරීම, එය තම සිත තුලින්ම උදුරා දැමීම ඊතා සිහිරු කාරණයක්. ඒ සිත තුල කිසිවිටක අන්තගාමී ලෝභය, ද්වේෂය, මෝහය හට නොගනී. එබැවින් ඒ ආර්ය ශ්‍රාවකයන් සතර අපායටපත් නොවේ. සතර අපායට කිසිවිටකපත් නොවේ. එයයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මඟ පෙන්වීම. ඒ උතුම් ධර්මය අප්‍රමාදීව මේ දුර්ලභව ලැබූ මනුෂ්‍යාත්ම භාවයේදී ඔබ අවබෝධ කරගනිත්වා. නැනති සත්වයෝ මේ ධර්මය ශ්‍රවණය කරත්වා. ධර්ම දානයෙන් ලෝකයාට සංග්‍රහ කෙරෙත්වා. සියල්ල අතහැර යන බවත්, දරා සිටින පස්කඳ පංචස්කන්ධයද මහ පොළොවට පස්වන බවත් තේරුම් අරගෙන සිත සනහන නිවන් මඟ වඩන්නට ඔබ හැමට දිරිය ශක්තිය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කළේ සීතාල්විස් පින්වත් වෛද්‍යතුමිය. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කළා. ඒ සියලු දෙනාම එකතු වෙලා අපි ප්‍රාර්ථනා කරන්නේ ධර්මයේ අසමින් ධර්මකාමී ජීවිතයක් ගත කරපු මීට මාස 3කට පෙර ආත්පාතරයෙන් සමුගත් ඒ පින්බර මෑණියන් වහන්සේ වන ඇන්සි ගුණවර්ධන පින්වත් මෑණියන් වහන්සේගේ සසර ගමන
සුවපත් වේවා කියන අදහස. ඒ වගේම එම මෑණියන්ගේ ඒ ස්වාමි පුරුෂයා වූ ඒ ඩයස් ගුණවර්ධන පියාණන්ට වෛද්‍යතුමියගේ පියාණන් වන ඒ පියාණන් වහන්සේට සසර ගමන යහපත් වේවා, කලන මිතුර ඇසුර ලැබේවා, සද්ධර්ම ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් මවටත් පියාණන්ටත් නිවන් සුව අත්පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනා පෙරදැරිව ඒකාන්තයෙන් එය ඉෂ්ට සිද්ධ වෙනවා ඇති. ඒ වගේම මේ මොහොතේ ලෝකයට මහා ව්‍යසනයක් සිද්ධ වෙලා තියෙනවා. මේ කොරෝනා වෛරසය, ඒ වගේම තවත් වෛරස ගණනාවකින්ම පින්නතුනේ මුළු මහත් ලෝකයේම සත්ව ප්‍රජාව කොච්චර විද්‍යාව දියුණු වෙලා තිබුණත් මේ සන්නිපාත රෝගවලින් වෙනසී මේ මිනිසා කියන සත්වය අතුරුදහන් වීමට පවා ඉඩ තියෙනවා. ඒ තරම් භයානක තත්ත්වයක් පවතින්නේ. ඒ වගේම මේ කැරකෙන බෝලයක් මත මේ කැරකි ඉන්න අපිට විශාල උල්කාපාතයක් වැටීමෙන්, එහෙමත් නැත්නම් වෙනත් ග්‍රහ ලෝකයක් ගමන් කරන රේඛාව අපගේ පෘථිවි රේඛාව හරහා ගමන් කිරීමෙන්, ඝෂ්ඨණය වීමෙන් මුළු මහත් ලෝකයක් අසුරු සැනකින් විනාශ වීමට ඉඩ තියෙනවා. එබැවින් තවදුරටත් මිනිස්සු හුදෙක් භෞතිකත්වයේ පමණක් කල්පනා නොකොට මරණින් එහාට පවතින සාංශාරික ජීවිතය හදාගන්න, මේ උපන්නා වූ ජීවිතය තුළ පවතින අර්මය සත්‍ය අසත්‍ය දැනගන්න මදහත් සිතෙන් නැනවතුන් යොමුව ධර්මය අවබෝධ කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැහැමි ලොවක් නිර්මාණය වුණොත් ලෝකයත් අපිට දැහැමි විදියට සලකාවි. මහ පොළොව නොහොළවන පව්කම් සිදු කරන බැවින් මේ මහ පොළොව පින්නතුනේ ප්‍රතිචාර දක්වලා තියෙනවා. මිනිසා කියන සත්වයා මහා ලෝභ ද්වේෂ මෝහ අන්ධ මානයකට ගමන් කරලා සත්ව හිංසාවේ අන්තයටම ගිහිල්ලා, මනුස්ස හිංසනයේ අන්තයටම ගිහිල්ලා, ත්‍රස්තවාදයේ අන්තයටම ගිහිල්ලා, ආගමික නායකයෝ පවා ත්‍රස්තවාදීන් ලෙස ක්‍රියා කරන විකෘති තත්වයකට ගිහිල්ලා ලෝකය පින්තුනේ අධර්මවාදී බලවේගය, ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ බලවේගය තදින් මිනිසුන්ගේ සිත් වෙලා ගන්නා වූ සමයක ස්වභාව ධර්මය කියා දෙන පණිවිඩය සිතට නොගෙන කටයුතු කරන සියලු දෙනාටම සතර අපාගාමීත්වයත් මේ සෝබාදහමේ පණිවිඩය හඳුනාගෙන පාපයෙන් දුරව යහපත් දිවි පැවැත්ම ජීවිතයට එකතු පාදු කරගෙන මෙලොව පරලොව සිතා කටයුතු කරමින් කටයුතු කිරීම තුළ මේ ලෝක ව්‍යසනයන් දුරු කරගන්න පුළුවන් කියන පණිවිඩය අපි මතක් කරනවා. එහෙම නැතුව මේ ලෝකය අනුකම්පා කරන එකක් නෑ. මහ පොළොව නොහුලන වැඩ ක්‍රියාවන් පාප ධර්ම මේ ලෝකයේ මිනිසුන් යමෙකු සිදු කරයිද ඒවාට මිනිසුන්ට ප්‍රතිකර්ම ලැබෙනවා ඇති. නිසා ලොවම පාපයෙන් දුරු වේවා, සම්මා දිට්ඨියේ පත්වෙත්වා, මිත්‍යා දෘෂ්ටිය දුරු වේවා, පාපී සිත් දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු පවතිනවා. ඉතින් මේ මොහොතේදී පින්වත් ඇන්සි ගුණවර්ධන මෑණියන් වහන්සේටත් ඒ වගේම ඩයස් ගුණවර්ධන පියාණන් වහන්සේ ඇතුළු වංශ පරම්පරාගත සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා. මේ ධර්මානිසංස බලයෙන් ඒ ඇත්තන්ගේ සසර යහපත් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් අරගෙන සතුටු වෙන කෙනෙක් වේ නම් මේ කොරෝනා වෛරසයෙන් මියගිය ලක්ෂ සංඛ්‍යාත ඒ ජන කොටස අතරත් පින් බලාපොරොත්තු වෙන අය සිටේ නම් පින් අනුමෝදන්ව සතුටු සිත් ඇතිව යහපත් උප්පත්ති භාවයන් ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රෝග පීඩාවන් වලටපත් වෙලා ඉන්නවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ගරහන්නේ නැති යම් පිරිසක් ඉන්නවා නම් ඒ ඇත්තන්ට මේ ආශිර්වාදය ලැබෙනවා ඇති. ඒ ඇත්තන්ට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආයුරාෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දායකත්වයේ දැක්වූ පින්වත් වෛද්‍යතුමියත් ඒ වගේම අප ශ්‍රවණය කර සෑම සිළු දෙනාටමත් තුන්වන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒකාන්ත වශයෙන් මේ උතුම් වූ නිරාමිෂ සතුට ලබන්නට නිවන් ධර්මය අවබෝධ කරගන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අප සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වේවා. දෙවියෝ සතුටු සිත් ඇතිව කලට වේලාවට සියලු යහපත පිණිස ආශිර්වාදයේ සලසත්වා සතුරු බලවේග මග හරින්නට දෙවියන්ගේ දේව ආශිර්වාදයත් උපකාරක වෙත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු තං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු.